මාර්ග මට ප්‍රශ්නයක් තියෙනවා. මට ඕනේ ව්‍යාපාරයක් පටන් ගන්න. හැබැයි මට ලොකු මුදලක් නැහැ. සල්ලි නැතුව කොහොමද ව්‍යාපාරයක් පටන් ගන්න කියන එකට උත්තරයක් තියෙනවා වගේ. මටත් එක ප්‍රශ්නයක්. කොහොමද සල්ලි නැතුව ව්‍යාපාරයක් කරන්නේ? හිතා ගන්න බෑ. ඒ කියන්නේ මට හිතෙන්නේ නැහැ පුළුවන් කියලා. හැබැයි මම අහලා තියෙනවා ලෝකේ හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා. එහෙම අපිට තියෙන හුඟක් ප්‍රශ්න වලට විශේෂයෙන්ම ව්‍යාපාරයක් පටන් ගන්නවා මුදල් නැහැ වගේ එකකට උත්තර දෙන්න පුළුවන් විද්වතෙක් අපේ ඉදිරියට ඇවිල්ලා ඉන්නවා. අනිවාර්යයෙන්ම. ඉතින් අද දවසේදී ව්‍යවසායකත්වය ගැන කතා බහ කරන්න වෙනදා මෙන්න ඔබට මතකයි පසුගිය දවසේදී කතා කරපු ඒ ආචාර්යතුමාම අද දවසේදීත් අපි කැඳාගෙන ආව අපි මැදිරියට. එතුමාව හඳුනා ගන්නයි මේ සූදානම. අලුවිකන ශ්‍රේෂ්ඨ විශේෂඥවරයෙක් වගේම මොරටු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ කළමනාකරණ පීඨයේ හිටපු අංශාධිපති ආචාර්ය දිනේෂ් සමරසිංහ මහත්මයා තමයි අද දවසේදීත් අප සමග එකතු වෙන්නේ. අයිබෝන් මාර්ගා අයිබෝන් අසංග. දැන් ආචාර්යතුමා ඇත්තටම මට විතරක් නෙවෙයි මේක මුළු රටටම ජාතියටම ලෝකෙ විවිධ රටවල් වල ඉන්න අයටත් මේ ප්‍රශ්න තියෙනවා. ඇත්තටම ව්‍යාපාරයක් පටන් ගන්නෙ කොහොමද සල්ලි නැතුව? එහෙම නැත්නම් අපි කොහොමද ව්‍යාපාරයක් පටන් ගන්නට සල්ලි හොයාගන්නේ? මේක තමයි හුඟක් අයට තියෙන ප්‍රශ්නේ. ඔව් ඇත්තටම අසංග මේක දැවෙන ප්‍රශ්නයක්. දැවෙන ආසාව තියෙන කෙනාට තියෙන දැවෙන ප්‍රශ්නකුත් තමයි මේක ව්‍යවසායකයට. ඒකට මෙතෙන්දී අපිට බලන්න පුළුවන් මුලින්ම මේ අපි කියන ප්‍රාග්ධනය කියලා බර වචනයක්. මූල්‍ය කියලා. සමහරවිට මේ වචනේම බර වැඩි කැපිටල් කියන එක. මේකට සරලව කියන්න බලා අපි මේ සල්ලි හොයාගන්නේ කොහොමද කියන්නේ මූලධනෙ හොයාගන්නේ. එතකොට මේ ප්‍රාග්ධනයද අපිට වර්ග කරන්න පුළුවන්. එකක් තමයි ස්ථාවර ප්‍රාග්ධනය. ඒ කියන්නේ හිතන්න අපිට ඉඩමක්, ගොඩ නැගිල්ලක්, වාහනයක් අපිට යන්ත්‍ර සූත්‍ර අවශ්‍ය කරන මේ තමයි ස්ථාවර ප්‍රාග්ධනය. ඒ වගේම මෙතන තියෙන තව දෙයක් තමයි අපි කතා කරන කාරක ප්‍රාග්ධනය. මේක සරලව කිව්වොත් අපිට කියන්න පුළුවන් ඇත්තටම තමන්ගේ එදින්දා මේ ලාච්චුවේ තියෙන ඕනේ සල්ලි. සේවකයන්ට ගෙවන්න මේ පඩි නඩි ගෙවනකොට අපිට අවශ්‍ය වෙනවා තවත් එදින්දා දේවල් මිලදී ගන්න. ඒකට මේ ප්‍රාග්ධන අවශ්‍යතාවයට අපිට තියෙනවා මාර්ග කිහිපයක්. අපි බැලුවොත් මුලින්ම මේකේ වර්ග කරන්න පුළුවන් අපිට තියෙන මාර්ග එකක් තමයි හිමිකරු අරන් එන මුදල්. අපි කියනවා ඒ කියන්නේ ඔහු විසින්ම උපයාගත් ඉතුරුම් කියන එක තියෙනවා. ඉතින් සමහරට ඔබටත් මේ මුදල් තියෙන්න පුළුවන් ඔබ ළඟ. කිසියම් ස්ථාවර තැන්පතුවක් වෙන්න පුළුවන්, කිසියම් පොඩි මුදලක්. මං කියන්නේ මේක ලොකු මුදලක් කියලා. නමුත් අර අපේ හම්බ කරපු ඉතුරු කරපු මුදලක් තියෙන්න පුළුවන්. ඊට අමතරව තව දෙයක් තමයි අපේ යහළුවෝ. ඥාති මිත්‍රාදීන්. ඉතින් මේ කට්ටිය සමහරට ව්‍යාපාරයක් කරනවා කියලා සද්භාවයෙන් මේක පෙන්නුවොත් අපිට ඒගොල්ලන්ගෙනුත් සමහරලාට අපිට ලැබෙනවා අවවාද වගේම සල්ලි. සමහර අය කියනවා මම ඔයාට දෙන්න. හරි ගිය දවසක දෙන්න. හැබැයි ඔයා මේ අදහස දාන්න ඕනේ ඒගොල්ලන්ට. නැත්තම් ඒගොල්ලෝ ඇවිල්ලා ඔයාට සල්ලි දෙන්නේ නැහැ. ඉතින් මේ තව එකක් තමයි එතනදිත් ආචාර්යතුමා අපි හරියට තෝරලා බේරලා කිව්වේ නැත්තම් ඔව් අපෝ බිස්නස් කරලා කාටද හරි ගිය වගේ වෑන් එතනින්ම නතර වෙන්නත් පුළුවන්. අර ඔබගේ තියෙන මේ පරමාර්ථය කියන එක අපි කියන්න ඕනේ. මම මේකෙන් මොකද්ද වෙන්නේ? මේ ප්‍රොඩක්ට් එකේ තියෙන වාසි මොකද්ද? මේක හැදුනොත් අපේ රටට ඒ වගේම අපේ මේ සේවකයෙක් විදිහට මට රස්සාවල් සපයන්න පුළුවන්ද? මේ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. මේ තමයි අපි කියන මේ ඇත්තටම පෞද්ගලිකව තමන් හොයාගන්න මූල්‍ය මාර්ග. ඊට අමතරව ඉන්නවා මේ තව කට්ටියක් අපි කියන ඒන්ජල් ඉන්වෙස්ටර්ස්ලා කියලා. අපි කියන මේ පෞද්ගලික මේ මූල්‍ය සපයන අය. ඒගොල්ලෝ සල්ලි දාන්නේ මේ ලාභ අපේක්ෂාවෙන්ම නෙමෙයි අපිට උදව් කරන්නේ ව්‍යාපාරයට සල්ලි දෙන්නේ. ඒගොල්ලන්ගේ තියෙනවා තව අරමුණු. ඒ කියන්නේ යාට පෙන්වන්න ඕනේ මම සමාජයට දෙයක් කරනවා. ඉතින් යා කැමති අර වගේ අර නැගී යන ව්‍යාපාරිකයට සමහරලාට අත දෙන්න සල්ලි මුදල් වගේ දෙයක්. ඒ වගේම තව දෙයක් තමයි අපිට කරන්න පුළුවන් බැංකුව. අපි කතා කරනවා මේක ණය මාර්ග කියලා. මම මුලින්ම කතා කළේ තමන්ගේ හිමිකරු විදිහට තමන් සල්ලි හොයාගන්න විදිහ. නමුත් ණයවලදී අපි කියනවා වාණිජ්‍ය බැංකු කියන එක. හැබැයි වාණිජ්‍ය බැංකු වලින් අපිට කිසියම් පොලියකට ණය ගන්න වෙනවා. ඒ වගේම තව තියෙනවා අපිට කතා කරන්න පුළුවන් දෙයක් මූල්‍ය ආයතන තියෙනවා. කිසියම් අපිට වත්කමක් ගන්න ඕන නම් ඒගොල්ලොත් සමග අපිට කතා කරලා අපේ තියෙන පදනම මත අපිට ගන්න පුළුවන් කිසියම් ගෙවීමේ ක්‍රමයට භාණ්ඩ අපි කියනවා ලීසින් කියලා හරි ප්‍රසිද්ධයි. මේ කාලේ මේ යුගයේ විශේෂයෙන්ම මේ නව ප්‍රතිපත්තිත් එක්ක මේ රටේ ඇති වෙච්ච මෙතන කාරක ප්‍රාග්ධනය සඳහා ඊටාම අඩු පොලියට ණය දෙන්න ලෑස්ති වෙලා ඉන්න කාරක ප්‍රාග්ධනය ඒ වගේම ස්ථාර ප්‍රාග්ධනය කියන දෙකට මේ දවස්වල අපි දකිනවා මේ රජය විසින් මහ බැංකුව විසින් පොලි අනුපාතය අඩු කරලා තියෙනවා. ඉතින් මේ පොලි අනුපාතය අඩු කිරීමම ඇත්තටම ව්‍යවසායක අතර දීලා තියෙන ලොකු රුකුලක් කියලා මට කියන්න බුණා. මොකද අපි ප්‍රාග්ධනය ණය ගන්නකොට ඒකට අපි ගෙවන්නේ මුදලක්. මේ මිල තමයි 8 වගේ තිබිච්ච එක 106කට වගේ 9ට 6ට වගේ අඩු වෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේ බැංකුවේ සල්ලි තියන් ඉන්නවට වඩා ඔබට හිතෙන්න පුළුවන් මම මොකටද ආයෝජන කරන මට මේක ලාභයි කියලා. මොකද බැංකුවේ පොලිය දැන් අඩු වෙලා තියෙනවා තමන්ගේ තුරුම් වලට. එතකොට කෙනෙක් කැමති වෙන්න පුළුවන් එයාගේ යම් කොටසක් ඔයාට දීලා ආයෝජනය කරන්න. ඉතින් මේ වගේ අපි කියන වින් වින් සිටුේෂන් දෙන්නම දිනනවා. සල්ලි තියන කෙනක් දිනනවා, ව්‍යවසායකයෙක් දිනනවා. හැබැයි අපිට ඒකට ඕනේ හොඳ අපි කියනවා මේ හවුල්කාරීත්වයක්. මේක තනියෙන් කරන්න බෑ ඇත්තටම. හවුල්කාරීත්වය කියන එකත් අපිට ප්‍රාග්ධනය සපයා ගන්න පුළුවන් තවත් මාර්ගයක් විදිහට අපිට දකින්න පුළුවන්. අනිවාර්යයෙන්ම. දැන් ආචාර්යතුමනි මට විශේෂ කාරණාවක් හිතුණා. ඒ තමයි දැන් අපි මුලින්ම සඳහන් කරපු කාරණාව තියෙනවනේ. කිසිම මුදලක් නැතුව අතේ ප්‍රාග්ධනයක් නැතුව භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනය කියන කාරණාව කිසි දෙයක් නැතුව කෙනෙකුට පුළුවන් ද ව්‍යාපාරයක් ආරම්භ කරන්න?
ඔව් බොහොම වැදගත් ප්‍රශ්නයක්. මොකද සල්ලි අපේ හිතනවාද අපි දැකලා තියෙන සමහර ව්‍යවසායක රුපියල් 100න් රුපියල් 500න් පටන් ගන්න තියෙනවා. එතකොට මෙතන සල්ලි නැහැ කියන එක හෝ සල්ලි අඩුවෙන් තියෙන කෙනෙකුට තමයි මේ අපි කියනවා මේක බැරි එකක් කියලා බාධකයක් කියලා. ඉතින් එහෙම කෙනෙකුට මම මුලින් කතා කළා වගේ අපිට පුළුවන් මේ අපේ තියෙන ඥාති මිත්‍රාදීන්ගෙන් ගන්න උදව්වක් ගන්න පුළුවන්. ඒ වගේම සමහර අය ඉන්නවා අපිට ඉඩමක් දෙනවා කිසියම් කාලයකට. ඔයා මේ ඉඩම පාවිච්චි කරන්න ඔයාට තියෙන දවසක ඔයා මට මේකට ගෙවීමක් කරන්න. එහෙම ඉන්නවා අපි කියනවා අර නිකන් දානපතිය වගේ කට්ටියක් ඉන්නවා. ඉතින් මේක අඳුනා ගැනීම සේවාවක් කරන. ඉතින් එහෙම කට්ටිය ඉන්න හැබැයි ඒකට ඔයාට තියෙන්න ඕනේ අපි මේ කතා කරන්නේ මූල්‍ය ප්‍රාග්ධනයනේ. තව සංකල්පයක් තියෙනවා සමාජ ප්‍රාග්ධනය කියලා. අපි කියනවා සෝෂල් කැපිටල් කියලා. ඉතින් ඔයාට හොඳ නෙට්වර්ක් එකක් රිලේෂන්ෂිප්ස් තියෙනවා නම් මෙන්න මෙහෙම අපි හම්බ කළේ මිනිස්සු කියන හරියටම හරි. අයියෝ බෝක පාවිච්චි නොකරන්නේ. අන්නේ ජාලයට යන්න. එතන ඉන්නවා අපිට අපේ සමාජ ප්‍රාග්ධනයට අදාළ හිතවතුන් ඉන්නවා. ඒ වගේම රට වෙනුවෙන් කැක්කුමක් තියෙන කට්ටිය ඉන්නවා අපිට මේකට උදව් කරන. ඒගොල්ලෝ වාහනයක් දෙන්න පුළුවන් සමහරවිට මගේ වාහනේ එයාගෙත් බිස්නස් එකක් තියෙනවා. හැබැයි එයා කියනවා මේ මගේ වාහනේ වාගේ බඩු ටිකක් ගෙනියන්න. ඉතින් මේ වගේ තැන්වල සල්ලි ගොඩක් ඕනේ නැහැ. ඒ වගේම අපිට පුළුවන් දැන් බැංකුවකට ගියොත් සමහරලාට මේ දවස්වල පොලි අඩුයි. ඒ වගේම ඔබට තියෙන්න ඕනේ හොඳ බැංකුවකින් සල්ලි ගන්නවා නම් අර අපි කියන කීර්තිනාමය කියලා එක. ඒක හදන්න තියෙන්න ඕනේ. බැංකුවෙන් ගොඩක් ලාට බලන ප්‍රශ්නයක් තමයි කාලයක් යනවා අපි බැංකුවකින් ලෝන් එකක් ගන්න ගියොත් ඒගොල්ලෝ විවිධ ලියකියවිලි ඉල්ලනවා. හැබැයි බැංකුවකිනුත් ලෝන් එකක් ගන්න යම් ප්‍රමාණයකට මම කියන්නේ ඔබත් දාන්න ඕනේ සුළු මුදලක්. එතකොට තමයි බැංකුවෙන් උනත් මේක දෙන්නේ. අර අපි කියනවා මේ අඬන්න ඕනේ මේ කියලා කිරියරෙන්න. දියට බහින්න ඕනේ. නැත්නම් මම මෙතන බලන් හිටියොත් සල්ලි ලැබෙනකන් ලැබෙන්නේ නැහැ. හැබැයි ඔයා බැස්සොත් වෙන කෙනෙක් එන්න පුළුවන්. එතන ආකර්ෂණය වෙලා ඔයාගේ අදහස හොඳයි කියලා ඒගොල්ලන්ට තේරුණොත්. ඉතින් සල්ලි කියන එක දෙවනිව හිතන්න අදහස කියන එක ඉදිරියට අරන් එන්න පටන් ගන්න try කරන්න. පොලි අනුපාත අඩුවීමත් එක්ක ව්‍යවසායකයව ධෛර්යමත් කරන්නේ කොහොමද ආචාර්යතුමනි? පොලි අනුපාතය අඩුවීමත් සමග ව්‍යවසායකයා ධෛර්යමත් කරන අපිට කියන්න පුළුවන් බිස්නස් එකක් පටන් ගන්න හිතන්න මට තියෙනවා කියලා රුපියල් 50000. හැබැයි මට ඕනේ තව ලක්ෂයක්. හැබැයි මේ පොලි අනුපාතය අඩුවීමත් සමග මට ලක්ෂයට වඩා සමහරවිට මට අඩු පොලියට මේ ලෝන් එකට යන්න බලන්න. මොකද මගේ ගෙවීම ශක්තිය වැඩි වෙනවා. මොකද පොලි අනුපාතය අඩු වෙලා තියෙනවනේ. මම ලක්ෂයක් ලෝන් එක ගන්න හිටියා නම් මට 1,50,000ක් ගන්න පුළුවන්. මට පොඩි දෙයක් කරලා බලන්න පුළුවන් මට ඉදිරි කාලේ මේකත් එක්ක ගෙවා ගන්න හැකියාවක් තියෙනවද? ඉතින් මේ පොලි අනුපාතය අඩු කිරීම මම කියන්නේ අපිට විවර කරලා තියෙන උපක්‍රමික කවුලුවක් කියලා එකක්. ඒ කියන්නේ මේක ස්වර්ණමය අවස්ථාවක් ව්‍යවසායකින්ට. අනිවාර්යයෙන්ම මේ අවස්ථාව මම හිතන්නේ අපි අර කියනවා සමහර අය මේ අපේ බෝසතාණන් වහන්සේ පස්මහා බැලුම් බැලුවනේ. සමහර ව්‍යවසායකයෝ ඉන්නවා මේ සේරම පරිසරය හැදෙන එක. ඉතින් මෙතෙන්දී එක පරිසර සාධකයක් තමයි මේ මූල්‍ය පහසුකම ලබා ගැනීම. ඉතින් මේ අවස්ථාවේ මම හිතන්නේ මේ පරිසර සාධකෙක අපිට ලැබිලා තියෙන අඩු පොලියට ගන්න එක. ඒත් එක දේශීය කර්මාන්තය නගා සිටීමත් විශාල වැඩපිළිවෙලක් කරගෙන යනවා. ඔය වගේම මම හිතන්නේ රජය විසින් තියෙන දර්ශනයක් තියෙනවා රජයක් විදියට. මේ අවස්ථාවේ මේක තමයි මම හිතන්නේ ස්වර්ණමය අවස්ථාව ඔබතුමා පැවසු පරිදි. අපි මේක අතාරින්න නරකයි. මේකට අපි බහින්න ඕනේ. බැස්සොත් අපිට කට්ටිය එකතු වෙනවා. අර මම කියන්නේ ව්‍යවසායකයෙක් කියන්නේ හොඳ නායකයෙක්. ඉතින් මේ නායකයා ඉස්සල්ලා අඩියක් යන්න ඕනේ. දියට යන්න ඕනේ. දියට මෙහෙම කකුල දාලා ගන්න එපා. බහින්න. එතකොට අනිත් අය එනවා. ඔබගේ විශ්වාසය දැක්කහම. කියයි මගේ සල්ලි ටිකක් තියෙනවා. එතෙන්ට යන්න. එතකොට අනිත් අයට ඒ සල්ලි දෙන්න, වාහනයක් දෙන්න, අපිට උදව්වක් කරන්න එයා එනවා. ඉතින් මේ ණය පහසුකම අපිට ලැබීමත් සමග තවත් අය ඔබට එකතු වේවි. මේක ඇත්තටම මම හිතන්නේ අත්හදා බලන්න හොඳම අවස්ථාවක්. ඒ කියන්නේ අපි කියමු අවදි වෙන්න කියලා. අපි නිදාගෙන ඇදේ ඉන්නකන් අපිට තේක හම්බෙන්නේ නැහැ නුදේට. අපි නැගිට්ටහම අවදි වුණාම තමයි තේක ලැබෙන්නේ. ඊට පස්සේ ආහාර ලැබෙන්නේ. ඒ වගේ අවදි වෙන්න වෙලාව වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම. අවදි වෙන ඔබ තවත් දැනගත යුතු කාරණා තමයි වටිනාකම් විශ්ලේෂණය. මේ ව්‍යවසායකට වැදගත්ම කාරණාවක්. කොහොමද මේ වටිනාකම් විශ්ලේෂණය කියන දේ ව්‍යවසායකයට වැදගත් වෙන්නේ? ඔව් මාර්ග මේක ඇත්තටම අපි කියන වටිනාකම් දාමය කියලා. දැන් හිතන්න මම ගන්නවා කියලා ලන්ච් පැකට් එකක්. මම ගන්නවා. එතකොට මේ ලන්ච් පැකට් එක නිෂ්පාදනය කරපු හිතන්න රෙස්ටෝරන්ට් එක හරි හොටෙල් එක හරි ඒ ව්‍යවසායකයා ඇත්තටම මේක හැදුවේ කොහොමද කියලා අපිට බලන්න පුළුවන්. දැන් ව්‍යවසායක විතර එයා බලන්න ඕනේ. එයාගේ අවසාන නිෂ්පාදිතය කොහොමද නිර්මාණය වුණේ කියලා. මේකට ඇත්තටම අවශ්‍ය අමුද්‍රව්‍ය තියෙනවා. මේක සපයා ගන්න මිලදී ගන්න ඕනේ. මේක ඊට පස්සේ නිෂ්පාදනය කරන්න ඕනේ. එක අවස්ථා තියෙනවා. මේ හැම අවස්ථාවකදීම අපි එකතු කරනවා කිසියම් වටිනාකමක්. එකතු කළා අගය කියලා අපි කියනවා. ඒ වගේම මේක අලෙවි කරන්න අපි සමහරවිට අපිට ප්‍රොමෝට් කරන්න වෙනවා මේක විවිධ ක්‍රම වලින්. ඒ වගේම මේක වෙළඳපොළට බෙදාහරින්න වෙනවා. ඉතින් මේ අවස්ථාව අපිට බලන්න බලන්න මේක එක අවස්ථාවල කොහොමද මේකට පිරිවැය දැරුවේ කියලා. ඉතින් මේකේ තියෙන වාසිය තමයි ව්‍යවසායකයෙකුට මේක දැලුවොත් මට බලන්න පුළුවන් මගේ පැකේජ් එකට මම ඇතුලේ පැකේජ් එක හැදුවා නම් මේ ලන්ච් පැකට් එක මම හැදුවා නම් පැකට් එක කියන්නේ මම කියන්නේ මේ අසුරණේ වගේ දෙයක්. මට යනවා රුපියල් 10ක්.
හැබැයි අපිට පුළුවන් සමහර දේවල් පිටට දීලා අපි කියන බාහිරින් මිලදී ගැනීම කියලා. මේ වටිනාකම් දාමය විශ්ලේෂණය කිරීමේ වාසිය තමයි සමහර දේවල් අපිට පිටතින් මිලදී ගන්න පුළුවන්. ඒ තුලින් මට තරංකාරීත්වයට පිවිසෙන්න පුළුවන්. මොකද මම හැදුවා නම් රුපියල් 10යි පිටින් ගත්තා නම් රුපියල් 5යි. වඩාත් ආකර්ෂණීය වෙච්ච මේ අසුරණයක් මට ගන්න පුළුවන්. මේ වගේ අපිට වටිනාකම් දාමය බලන්න පුළුවන්. මගේ හැකියාව මොකද්ද? අන්න ඒක තියාගෙන සමහර දේවල් අපිට පුළුවන් පිටතින් මිලදී ගන්න. අවුට්සෝස් කියන්නේ බාහිරින් මිලදී ගැනීම. හරියටම හරි. දැන් ආචාර්යතුමනි අපි අහලා තියෙන වචනයක් දැන් විශේෂයෙන්ම මේ ගරිල්ලා සටන් ක්‍රම කියලා දේවල් අපිට සැඟවී පහර දෙනවා කියලා කියන්නේ. අපි අහලා තියෙනවා සමහර වෙලාවට මේ භාවිතා කරන වචනයක් තියෙනවා අලෙවිකරණයේදී ගරිල්ලා මාකටිං කියලා එකක්. මොකද්ද මේ ගරිල්ලා මාකටිං කියලා කියන්නේ? අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන එහෙම නැත්නම් මේ විශේෂයෙන්ම ව්‍යවසායකයෙකුට ගරිල්ලා මාකටිං වලුත් ගන්න දෙයක් තියෙනවා. අනිවාර්යෙන්. ව්‍යවසායකයෙකු විදිහට අපි බැලුවොත් ගරිල්ලා මාකටිං කියන්නේ ඇත්තටම අපි නොසිතපු විදිහකට පාරිභෝගිකයන් ආරක්ෂා කර ගැනීමට උපක්‍රමයක් යෙදීම, ඒ වගේම නිෂ්පාදිතය ප්‍රවර්ධනය කිරීම, ඒ වගේ දේවල්. ගරිල්ලා කියන්නේ අපි නොසිතූ විදිහකට පාරිභෝගිකයට දෙයක් ඉදිරිපත් කරනවා. මේක අපි කියන්නේ හිට් එකක් වගේ කියලා දෙයක්. ඉතින් මේ හිට් එක තමන්ගේ තියෙන හැකියාවල් වලින් වෙන්න පුළුවන්, තමන්ගේ තියෙන අත්දැකීම් වෙන්න පුළුවන්. මම උදාහරණයක් කියන්න බලන්න. අපිට සිරිපාද යනවා මතකයි. අපි සිරිපාද නගිනකොට අපිට සමහරවිට අතරමඟදී අපිට හම්බ වෙනවා පේයාව, කෝපි එකක්. සමහරට බාම් එකක් කකුලේ ගන්න හම්බ වෙනවා. මම කියන්නේ නැහැ සම්නාම. නමුත් අපි දකිනවා. මෙන්න ඒ කාලේ ආයි කරපු පොඩි වියදම් අඩු උපක්‍රමයක්. මේ තුලින් මොකද වෙන්නේ? අපේ හදවතට ගහන්නේ මේ ගරිල්ලා මාකටිං වල එක පැත්තක්. ඉතින් මට වෙළඳ පොළට ගියාම මට මතක් වෙනවා සිරිපාදේදී මම මේක මට හම්බුණා. මට පොඩි තියෙනවා ඇල්මක් ඒ සන්නමට. අන්න ඒ වගේ දෙයක්. තව එකක් තමයි අද කාලේ සෝෂල් මීඩියා. අපි කියනවා සමාජ මාධ්‍ය, නවීන මාධ්‍ය වල සමාජ මාධ්‍ය කියලා අපි කියනවා. මේ සෝෂල් මීඩියා වලින් අපිට පුළුවන් විවිධ විදිහට ගරිල්ලා උපක්‍රම යොදන්න. ඒ කියන්නේ කෙනෙක් ලයික් එකක් දුන්නොත්, ෂෙයා කරොත් මගේ Facebook page එක මගේ නිෂ්පාදිතය ගැන අපිට පුළුවන් එයාට ඩිස්කවුන්ට් එකක් දෙන්න. එයා තව කෙනෙකුට මේක 10 දෙනෙකුට ෂෙයා කරා නම් අපිට පුළුවන් එයාට දැන් ඩිස්කවුන්ට් එකක් දීලා එයාව ගෙන්න ගන්න. අපි දකිනවා මේ පොඩි සැලොන් වගේ දේවල්, පොඩි ව්‍යාපාරිකයෝ දැන් මේක පටන් අරන් තිනවා මේ ගරිල්ලා උපක්‍රම. ඉතින් මේවා අඩු වියදම්, ඒ වගේම ප්‍රතිඵල වැඩි. පොඩි දෙයක් ලොකු ඉම්පැක්ට් එකක්. ඉතින් මේ ගරිල්ලා කියන්නේ මේ වගේ දෙයක්. සමහරවිට ඔබට තියෙන්න පුළුවන් අලුත්ම අදහසක්. වෙන කෙනෙක් නොකරන. ඉතින් මේ හිට් එකට යන්න මේක පොඩි දෙයක්. හැබැයි ලොකු ඉම්පැක්ට් එකක් තියෙනවා ගරිල්ලා මාකටිං කියන එක. හරි. අවස්ථාව කියලා කියන්නේ බොහෝ වෙලාවට අපිට එකපාර ලැබෙන්නේ නැති දෙයක්. එකවර ලැබෙන්නේ නැහැ මේ අවස්ථාවන්. ඒ අවස්ථාවන් එනකම් බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා Tamanට හොඳම වෙලාව. නැත්නම් Tamanගේ ළඟ තියෙන මුදල, බත්කම, ප්‍රාග්ධනය කොහොමද හරි විදිහට ආයෝජනය කරන්න කියලා බොහෝ දෙනෙක් බලාගෙන ඉන්න ව්‍යවසායකයන්. ව්‍යවසායකයන් අවස්ථාවාදීන් කියලා කිව්වොත් ඒ වචනට මොන වගේ අදහසක්ද දෙන්න පුළුවන්? දැන් opportunity of windows කියලා අපි කතා කරනවා. කියමු. ඉතින් පටන් ගමු ආචාර්යතුමනි. මොකද්ද මේ ව්‍යවසායක අවස්ථාවාදී කියලා කියන්නේ? ඔව් ඇත්තටම මේ වචනේ මං හිතන්නේ අපි අර්ථකථනය කිරීමේ වැරද්දක් තියෙනවා. අවස්ථාවාදියා කියන එක අපේ තියෙන්නේ අපේ සංස්කෘතිය ටිකක් අපි කියන සුබවාදී නෑ අවස්ථාවාදියෙක් කියන එක. ව්‍යවසායක අවස්ථාවාදියෙක් නෙමෙයි මම දකින්නේ කිසියම් අවස්ථා ග්‍රහණය කරගෙන ඒ තුලින් කිසියම් දෙයක් සමාජයට දෙන සත්භාවයෙන් ඉන්න කෙනෙක්. ඒතකොට අවස්ථාවාදියා කියන්නේ මේ වගේ කෙනෙක්. හිතන්න දැන් මේ දවස්වල අපි දකිනවා බිත්තර මිල වැඩි වෙලා තියෙනවා. බිත්තර හිඟයක් තියෙනවා. ඒ වගේ වෙලාවක බිත්තර කවුරු හරි මුදලාලි කෙනෙක් සංගවලා ඒක වැඩි මිලට විකුණන්න කරන අන්න අවස්ථාවාදියෙක්. ඒක හරිම කෙටි කාලීනයි. නමුත් ව්‍යවසායකයා දකින්නේ අවස්ථා අපි කියනවා අර ඔබතුමිය කිව්වා වගේ අවස්ථා කවුලුවක් කියලා එකක් විවර වෙනවා. ඒ අවස්ථාවේදී අපි ඇත්තටම අර අපි කියන්නේ යකඩේ මේ රත් වෙච්ච වෙලේ තලා ගන්න ඕනි කියලා. ඒ වගේ වෙලාවක එයා දකිනවා හැබැයි ඒක දිහා කරන්නේ සත්භාවයෙන් දෙයක්. දැන් රත් වුණාම රොටිය පුච්ච ගන්න. හරියට හරි. අපේ මේ සංස්කෘතිය දිනා මේ වචන ව්‍යවසායකයන්ට අදාළ වෙන. ඉතින් මේ අවස්ථාවේ මම දකින්නේ හිතන්න දැන් මේ දවස්වල තියෙන උදාහරණයක් විදිහට පරිසර හිතකාමී නිෂ්පාදන වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. මෙන්න අවස්ථා කවුලුවක් විවර වෙලා තියෙනවා. මේකේ නරක දෙයක් නැහැ. හැබැයි ඔබ වසවිස නැති පරිසර හිතකාමී දෙයක් විකුණන්න ඕනේ. හැබැයි ඒක ඇත්තටම එහෙම විය යුතුයි. අන්න එහෙනම් ඔබ අවස්ථාවාදී නෙමෙයි. හැබැයි ඔබ අවස්ථාවාදියෙක් වෙනවා වසවිස නැති කියලා බ්‍රෑන්ඩ් එක ගහලා ඔයා විකුණන්නේ ඇවිල්ලා වසවිස. අන්න එහෙනම් අවස්ථාවාදියා. ඉතින් මෙන්න මේ දෙක අපි ඇත්තටම පැටලුම් හැර ගන්න ඕනේ මේ අවස්ථාවේදී. ආචාර්යතුමනි අපි හැමෝටම තියෙනවා දැක්මක්. අපි අහලා තියෙනවා පොඩි කාලේ ඉඳලා කියනවා මේ හැම කෙනෙකුටම ජයග්‍රහණය කරා යනවා නම් තමන්ගේ ජයග්‍රාහී මාවතට යම් දැක්මක් තියෙනවා. අපි ව්‍යාපාරිකයෝ විදිහට ගත්තාම අලෙවිකරණය මේ කල්පනාකරණය මේ දේවල් ඇතුලේ තියෙනවා මේ විෂන් මිෂන් කියලා දෙයක්. එතකොට විෂන් එහෙම නැත්නම් මිෂන් ස්ටේට්මන්ට් එකක් හදා ගැනීම අපි දැකලා තියෙනවා අපේ දැක්ම අපේ මෙහෙවර ප්‍රකාශනය කියලා දේවල්. මේක කොහොමද වැදගත් වෙන්නේ ව්‍යවසායකයෙකුට තමන්ගේ
දියුණුව කරා යන්න, ජයග්‍රහණය කරා යන්න? ඇත්තටම අපි කියනවා සරලවම කිව්වොත් අපි දකිනවා විෂන් මිෂන් කියලා අපි ලොකු ආයතනයකට යනකොට ගහලා තියෙනවා. අපේ දැක්ම කියලා තමයි විෂන් එක කියන්නේ. මිෂන් එක කියන්නේ අපේ මෙහෙවර. ඇත්තට විෂන් එකක් කියලා අපි කියන්නේ මම තව අවුරුදු 20කින් 30කින් මම ගැන මගේ ආයතන ගැන දකින්න කැමති ආකාරය. ඒ කියන්නේ අපි කියනවා මට වෙන්න ඕනේ කවුද කියන එක. මොකද මේක ලොකු ඩ්‍රීම් එකක්. ඉතින් ව්‍යවසායකට ඩ්‍රීම් එකක් කියලා එකක් තියෙනවා, සිහිනයක් කියලා එකක් තියෙනවා. ඉතින් මේ සිහිනය අපි ගහලා තියෙන එක වැදගත්. මොකද මේ සිහිනය ඔබ දකිනවා, ඔබගේ සේවකයෝ දකිනවා, ඒ වගේම ඔබගේ ක්ලයන්ට්ස්ලා එන අය දකිනවා. ඉතින් මේක දැකීමම අර අපේ තියෙනවා මනෝභාවයක්, අපි අභිප්‍රේරණය වෙනවා නැචරලි, අපි කියන ස්වභාවිකවම මේ විෂන් එක. හැබැයි මේ විෂන් එක ගහගෙන හිටියන මදි. මේක ක්‍රියාත්මක කරනකොට අපි වර්තමානයේ නුදුරු අනාගතයේ කළ යුතු කාර්යභාරයක් තියෙනවා. මේක තමයි අපි කියන්නේ මිෂන් එක කියලා. මේ මිෂන් එක අපි කියනවා මෙහෙවර ප්‍රකාශය කියලා. ඉතින් මේ මෙහෙවර ප්‍රකාශයේදී අපි දකින්නේ අපේ කොහොමද අපි පාරිභෝගිකයන්ට සලකන්නේ. අපි කොහොමද අපේ සේවකයන්ට සලකන්නේ. අපේ පරිසරයට, අපගේ ආයෝජකයන්ට සලකන්නේ. මම උදාහරණයක් දෙන්නම්. මම සන්නම් නාම ගැන කියන්නේ නැහැ. නමුත් හිතන්න අපේ බිස්කට් කම්පැනි එකක් තියෙනවා. මේ බිස්කට් කම්පැනි එකේ විෂන් එක තමයි එයා විෂන් එක ඇත්තටම හරි පැහැදිලි. ඉතින් මේක එයා කියන්නේ ඒගොල්ලන්ට වෙන්න ඕනේ කියලා ඉදිරියේදී ගොඩාක්ම වැදගත්, මිනිස්සු රෙස්පෙක්ට් කරන, ඒ වගේම සාර්ථකම බිස්කට් නිෂ්පාදනය කරන සමාගම වෙන්න ඕනේ කියලා ඒගොල්ලෝ කියන. ඒ තමයි විෂන් එක. හැබැයි ඒගොල්ලන්ගේ ඒකම යටින් තියෙනවා ඒගොල්ලන්ගේ මිෂන් එක. මේ මිෂන් එකේ ඒගොල්ලෝ කතා කරන්නේ අපි කොහොමද පාරිභෝගිකයාට දෙන්නේ ගුණවත්, රසවත්, ගුණත්වයෙන් යුතු නිෂ්පාදිතයක්. ඒ වගේම අපේ සේවකයන්ට කොහොමද අපි තෘප්තිමත් විදිහට සලකන්නේ. ඒ වගේම අපේ පරිසරය කොහොමද රැකගන්නේ. අපේ ආයෝජකයන්ට කොහොමද අපි සේවය සපයන්නේ කියන එක තමයි අතන දාලා තියෙන්නේ. ඉතින් අරකට යන්න ඇත්තටම මේක කිසියම් අපිට දෙනවා, අපි කියනවා ගයිඩ්ලයින් එකක් කියලා. ඉතින් මේක හරිම වැදගත් විෂන් එකයි මිෂන් එකයි කියන එක. හරි, දැන් විෂන් එකයි මිෂන් එකයි ගැන කතා කරනකොට අර අපි කියනවා වගේ බෝඩ් කැලලකට පමණක් සීමා කරන්න එපා. ඔබේ දැක්ම මෙහෙවර ඔබගේ අරමුණ කරා ගෙනියන්න නිවැරදිව ඔබ යොදා ගන්න කියලා අපි ඔබට ආරාධනා කර සිටිනවා. ඒ අතරේදී අපි කතා කරන්න ඕනේ විශේෂම කාරණාවක් තමයි මේ බටහිර රටවල් ගන්නකොට ඔවුන්ගේ විශේෂ නාමයන් ලෝක මට්ටමට ඔවුන් ගෙනල්ලා තිනවා. හරිම ජනප්‍රිය නාමයන් ඔවුන් සඳහන් කරනවා තිනවා. මම කැමති කතා බහ කරන්න කොහොමද මේ බටහිර රටවල් තමන්ගේ ආධිපත්‍ය පිහිටවන ව්‍යවසායකයෙක් විදිහට අපිට බැරි එතනට එන්න? ඔව්, ගොඩාක්ම වැදගත් ප්‍රශ්න මාර්ග. මේ දවස්වල අපි කතා කරන මේ ව්‍යවසායකත්වයේ අපේ අරමුණ වේ යුත්තේ බටහිර රටවල් වල ඇත්තටම අපි බැලුවොත් විශ්ලේෂණය කරලා සාර්ථක වෙච්ච අපි කියන සන්නාම කියලා. ඔබතුමිය කිව්වා වගේ සන්නාම. ඇත්තටම මේගොල්ලෝ ටාගට් කරා විශ්ව වෙළඳපොළ. දැන් අපි ටාගට් කරන්නේ සමහරවිට අපේ ව්‍යවසායකයෝ මේ අල්ලපු ගෙදර බිස්නස් එක. එතකොට මේක ඇත්තටම වැරදි. අපි බලන්න ඕනේ අපිට ඉන්න ඕනේ ග්ලෝබල් රටේ තියෙන පොඩි අර අපි කියනවා මේ තාම අපේ මේ ජාන වලට ගිහිල්ලා තියෙනවා අර පරාදීන අපි කියනවා කොලොනියල් මෙන්ටලිසම් එක කියලා. අර අධිරාජ්‍යවාදී මානසිකත්වයක් අපිට ඇවිල්ලා තියෙනවා. මේ තුල අපි හිතනවා අපිට බෑ කියලා, අපේ සන්නම වැඩක් නැහැ. ඉතින් මේ අතර මෙතනදී අපි දකින එකක් තමයි අපිට හදා ගන්න ඕනේ මේ අපි කියන ග්ලෝබල් සන්නම් කියලා, සන්නාම බ්‍රෑන්ඩ් එක කියලා. මේ බ්‍රෑන්ඩ් එක හදන්න ඕනේ. මේ බ්‍රෑන්ඩ් එක යන්න ඕනේ ව්‍යවසායකත්වය සමගම. මොකද බිස්නස් එකක් පටන් ගත්තට බෑ. ඒකම හොඳ නමක් තියෙන ඕන, ආකර්ෂණීය නමක්. ඉතින් මේ නම කියන එක අපි හදාගෙන ඒකත් එක්ක තමයි අපි ප්‍රොමෝට් කරන්න ඕනේ අපේ මේ කතා කරන භාණ්ඩය හෝ සේවාව. අපි කියනවා මාකටිං වල මේක අපි කතා කරන බ්‍රෑන්ඩ් බිල්ඩින්, සන්නාමය දියුණු කිරීම කියලා. ඉතින් මම දකින්නේ මේ අපි දකින බටහිර සන්නාම ඇත්තටම නිෂ්පාදිතය අද ගන්න අපේ ලංකාවෙන් සමහර සන්නම් තියෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ ලේබලේ තමයි ඒගොල්ලෝ ගහන්නේ. එතකොට මේ අපිට හිඟ වෙලා තියෙන අපේ සන්නාම. එතකොට මේ රටේ ආර්ථික සංවර්ධනයට අපිට වෙලා තියෙන අපේ හොඳ බ්‍රෑන්ඩ් එකක් නැතිකම. අපේ ඉන්න ව්‍යවසායකයෝ අපේ නිෂ්පාදන තියෙන දැන් උදාහරණයක් විදිහට මම ගන්නම්. හොඳම යුරෝපීය සන්නම් තියෙනවා. ඇපරල් අපි කියනවා ඇඟලුම් කියලා. ඇත්තට මේ භාණ්ඩ ඇත්තට නිෂ්පාදනය කරන්නේ ලංකාවේ. හයි ක්වොලිටි කියන අපේ තියෙන අර ගුණත්වය පිළිබඳ ඇපරල් වලට තියෙන සන්නාමය. හිතන්න උදාහරණයක් විදිහට ලෝකෙ ඉන්න හොඳම එක්සිකියුටිව් ලේඩීස්ලා පාවිච්චි කරන අපි කියන ලොන්ජරිස් කියලා. මේ යට ඇඳුම් කියන එක ඇත්තටම ලංකාවේ තියෙන ක්වොලිටි එක කිසි තැනකට ගහන්න බෑ. ඉතින් මේ සන්නාමය ඇත්තටම ලංකාවෙන් යනවා නම් අපිට කොච්චර දෙයක් කරන්න පුළුවන්ද? ඉතින් මේ නමුත් අපි අය හදන්නේ, අපේ මේ ගෑනු ළමයි හදන්නේ, අපේ ව්‍යවසායකයෝ හදන්නේ. ඉතින් මං හිතන්නේ අන්නේ ලක්ෂණය අපිට ඉදිරිපත් කළ යුතුයි එකක් විදිහට. ඒ වගේම මේ කොලොනියල් මෙන්ටලිසම් කියන එක අපි නැති කරගන්න ඕනේ. ඔබතුමා මේ කියන කාරණා එක්ක තවත් ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද මේ රටේ ගත්තාම, ලෝක තත්ත්වය ගත්තාම ලෝක පූජිතයෝ බවට පත්වෙන දක්ෂ, තාම සාර්ථක ප්‍රධාන පෙළේ නම් තියෙන ව්‍යවසායකයෝ ගත්තාම ඒ අය අධ්‍යාපනය අතරමඟ කඩා බිඳවාගෙන, එහෙම නැත්නම් ඒගොල්ලන්ට හරි අධ්‍යාපනයක් ලබා ගන්න ලැබෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඊටාම දරිද්‍රතාවයෙන් පෙළීච්ච පවුලක ඉපදෙන්නේ. මේ වගේ කතා තියෙනවා අපිට. මම හිතන්නේ සති ගාණක් කතා කරන්න පුළුවන්. එතකොට මේ අධ්‍යාපනය කඩා වැටීමයි නමුත් සාර්ථක ව්‍යවසායකයෙකු වීමයි අතර පොඩි බැලු බැලමට ප්‍රශ්නයක් තියෙනවා. මෙහෙම කඩා වැටිච්ච කෙනෙක්, මෙහෙම ඉගෙන ගත්තේ නැති කෙනෙක් කොහොමද මෙතනට ගියේ කියන එක.
ඔව් අසංග මේක ඇත්තටම හරිම රසවත්. අපි බැලුවොත් ඇත්තටම ලංකාවේ වුණත් අපි බැලුවොත් පොඩි නියදියක් අරගෙන මේ සාර්ථක ව්‍යවසායකයන්ගේ ගොඩක් අයගේ 80% විතර ගත්තොත් ඒගොල්ලන්ගේ අධ්‍යාපනය කිසියම් දෙනක නතර වෙලා තියෙනවා. හැබැයි නතර වීමත් එක්කම අපි දකිනවා මේ ඒගොල්ලන්ගේ සාර්ථකත්වයේ තියෙන සහසම්බන්ධයක් ඔබතුමා පැවතුපත්. මේ සහසම්බන්ධය මම දකින එකක් තමයි මම කියන්නේ අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන ඇත්තටම අපිට වැරදිච්ච තැනක්. මේ වැරදිච්ච තැන මම කියන අධ්‍යාපන ක්‍රමය මම ක්‍රිටිසයිස් කරනවා කියලා නෙමෙයි මම කියන්නේ මම මේක මේ හදාගන්න මම කියන්නේ. ළමයි ඉස්කෝලේට යන තැනදීම අපිට එනවා අපි හැමෝම මේ විභාගයට අපි ප්ලෑන් කරනවා. මේ විභාගයට අපි පුරුදු කරනවා. හැබැයි හැම පුද්ගලයෙම වෙනස්. මේ ව්‍යවසායකයා තියෙන වෙනස තමයි එයා විවිධයි. එතකොට එක එක පුද්ගලෙක්ගේ තියෙන එක එක විවිධ අදහස්. ඉතින් දැන් මේ ඉස්කෝලේ මේ පොදු විභාගයට අපි ළමයව සූදානම් කළ යුතුයි. හැබැයි ඒ යන ක්‍රියාපටිපාටිද අපි දකිනවා අර අපි කියනවා අපේ ඉන්නවා අජිත් පෙරේරා කියලා මහත්තයෙක් මේ දවස්වල කතා කරනවා. ඒ එතුමා පටන් ගත්තේ මේ අපි කියනවා මේ වලං හදන්න මැටි කර්මාන්තයෙන් පටන් ගත්තේ. අද වුණට එතුමා ගිහිල්ලා තිනවා පිගං එතකොට ඒ වගේම ටයිල් හදන මට්ටමට අද අරන් ඇවිල්ලා තිනවා. ඉතින් හරලාවට එතුමාගේ පිඟානක් ලක්ෂයකටත් විකුණන්න පුළුවන් වෙලද බලක් හදලා. කියනවා නිෂ් මාකට් එකක් කියලා. වඩා හොටෙල්ස් ගත්තොත් අපිට තියෙනවා නිෂ් මාකට් එකක්. ඒ නිෂ් මාකට් එකට අපිට දෙන්න පුළුවන් විවිධත්වයේ තියෙන අනගිම වෙනස් වෙච්ච ලක්ෂණ තියෙන නිෂ්පාදිතයක්. ඉතින් මේ නිෂ්පාදිතය ලබා දීමේදී දැන් එතුමාත් කියනවා මේ අපි කියනවා මේ ටර්මිනේටර් ජීන් කියලා එකක්. අපි ඉස්කෝලේට ගියාට පස්සේ අර හැමෝම එකම මේ කවුළුවෙන් බලලා එකම අප්චුවට වැටීම තුල අර අපේ තියෙන විවිධත්වය නැති වෙලා තියෙනවා. මේ තුල අර ජීන් එක නැති වෙලා තියෙනවා. ඒ නිසා අපිට හිතන්න බෑ හැමෝම හිතන්නේ එක විදිහට. එකම දේ එකම රස්සාවල් ටිකකට සීමා වෙලා. එකම රස්සාවල් ටිකකට. එතුමා කියනවා ලෝකේ තියෙන මේ මැටි නිෂ්පාදන වල අවශ්‍යතාවය සපුරන්න මුළු ලංකාවේ මිනිස්සු මැටි හැදුවත් බෑ කියලා. බෑ කියලා. ඉතින් මේ අවස්ථාව ග්‍රහණය කරගන්නේ නැහැ අපි. ඉතින් දැන් මේ මම කියන්නේ මේ අධ්‍යාපන ක්‍රමයේ අපි පොඩි වෙනසකුත් එක්ක මේක දකින්න ඕන. අර අපිට එන අර ජීන් එක අපිට ඇවිල්ලා තියෙනවා අපි ව්‍යවසායකයෝ විදිහට වඳ කරන දෙයක්. මේක වඳ භාවයට පත් කරනවා. ඉතින් මම කියන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය ඇත්තම ලෝකේ තියෙන හොඳම අධ්‍යාපන ක්‍රමයක්. හැබැයි පොඩි තියෙනවා ගැටලුවක්. අර ව්‍යවසායකත්ව හැකියාව නැති කරන ජීන් එක අපිට දෙනවා කිසියම් විභාගවලදී. ඉතින් මේ විභාග තිබිය යුතුයි. හැබැයි මේ වෙලාවේදී අපි ළමයාගේ නිර්මාණශීලීත්වය නැති නොකළ යුතුයි. අපේ අධ්‍යාපන ක්‍රමයේ. ඉතින් මම දකින්නේ ඒක එක අවස්ථාවක් විදිහට ඒ වගේම අනිත් එක තමයි ළමයාගේ බය නැති කරන්න ඕනේ. දැන් සමහරවිට අපි දකිනවා අපි ළමයාව බය කරනවා. ඔයාට මේක කරන්න බෑ. ඒ වගේ අර අපි ඔලුවට දානවා ඍණවාදී ආකල්ප. ඉතින් ළමයාට ඕක ඔලුවට ගියාම මේක ඇඟට ජීර්ණය වෙනවා. ඉතින් අපි ඒ වගේ අර බය නැතිකරන්න ළමයාව එන්කරේජ් කරනවා කියලා අපි කියන අන්න ඒ වගේ දේවල් අපි කළ යුතුයි ගුරුවරු විදිහට. ඉතින් මෙන්න මේ தත්ත්වය ඇති කළොත් මම හිතන්නේ අපිට සුබවාදී වෙනසක් ඉදිරි අවුරුදු 10 15 තුල දකින්න පුළුවන් අසංග. අනිවාර්යයෙන්. දැන් දරුවෝ කියලා ගත්තම අසංග බොහෝ වෙලාවට දරුවන්ගෙන් දෙමව්පිය අහනවා ලොකු නම කවුද වෙන්න කැමති. වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් වෙනවා කියලා කිව්වොත් අම්මා ගොඩක් සතුටුයි. හැබැයි නිකමට හරි ව්‍යාපාරික ව්‍යවසායකෙක් වෙනවා කියලා කිව්වොත් එහෙම ඔන්න එතනින්ම අම්මා කියනවා ඒක නම් හරියන දෙයක් නෙමෙයි. ඔයා කරන්න ඕනේ මෙන්න මේ වගේ රස්සාව. දැන් ව්‍යවසායකයා ව්‍යාපාරිකයා ගැන ඇයි අපි මේ විදිහට සුළුවෙන් හිතන්නේ? දැන් අසාර්ථක වීමත් ඇති වෙන හමුවේදී සාර්ථක වීමත් ඔහු ළඟා කරගන්න. විශේෂයෙන් අපි කතා කරමු ආචාර්යතුමනි මොනවද මේ වෙලාවේදී දැන් අපි ව්‍යවසායකයා මොටිවේට් කරනවා නම් ඔහුට ධනාත්මක ආකල්ප එකතු කරනවා නම් මොනවද ඔහු ළඟා කරගත යුතු ඉලක්ක? ඔව් මම ඇත්තටම මෙතෙන්ද කියන්න කැමති කාරණා කීපයක් අවධාරණය කරනවා. එකක් තමයි ඔබ සිතන්න ඕනේ ගොඩක් දුරදිග. දැන් මෙහෙම හිතන්න මට අද කම්පැනි එකක ජොබ් එකකට ගියොත් මට තව අවුරුද්දකින් මට හම්බ වෙනවා කියලා හිතන්න විශාල වැටුපක් ඒ වගේම වාහනයක්. හැබැයි ඔයා ඒක කැප කරොත් ඔයා බලන්න තව අවුරුදු 10කින් ඔයාලට ලැබෙන දේවල්. අපිට මේක ලියන්න පුළුවන්. අපි කියනවා අර සඳුවත විශ්ලේෂණ කියලා අපි කරනවා. අපි කියනවා SWOT analysis කියලා. සඳුවත කියන එක මම හිතන අපේ ව්‍යවසාය කියන්නේ ගොඩක්ම ඔව් අපි කියනවා strength කියන්නේ සඳුවත කියන එක සිංහලේ ශක්තිය. ඔව් දුවන්න කියන්නේ මගේ දුර්වලතාවයන් මොනවද ලියන්න කොලේක. ඒ වගේම බලන්න මට තියෙන අවස්ථා මොනවද? තරජන මොනවද? මේ තුලින් දකින්න ඔබට තියෙන ඔබ රජයේ රැකියාවකට යනවද? ඔබගේ ව්‍යාපාරයක් පටන් ගන්නවද? ඔබට කොච්චර ව්‍යවසායකත්ව ගුණාංග තියෙනවද කියලා. මෙතනින් පටන් ගන්න. ඒ වගේම දකින්න කියවන්න සාර්ථක චරිත. මම කියන්නේ මේ අපේ ලංකාවේ ඉන්න සාර්ථක චරිත ගැන කියවන්න. සමහරවිට අපි ඒවා සමහරවිට කතා කරනවා මදි. වීරයන් ගැන අපේ දේශීය වීරයෝ ඉන්නවා, ව්‍යවසායකයෝ ඉන්නවා. ඒගොල්ලෝ ගැන කතා කරන්න. අනිත් එක තමයි මට උදාහරණයක් දෙන්න පුළුවන් මේ අධ්‍යාපනය සමග ඔබ අපේ ඇත්තටම අම්මලා තාත්තලා කියනවා රජයේ රැකියාව, ડોක්ටර් කෙනෙක්, මැනේජර් කෙනෙක්, ඇකවුන්ටන්ට් කෙනෙක්, ඉංජිනේරු කෙනෙක් වෙන්න කියලා. හැබැයි ඒකත් එක්කම දකින්න අද අපේ ඉන්නවා පැලැන්තියක් උපාධිධාරීන් මේ ව්‍යවසායකත්වයට ගිය. අපේ ඒ කාලේ හිටිය කොස් මාමා. අපි අහලා තියෙනවා. හැබැයි අද ඉන්නවා අපේ කොස් මල්ලි කෙනෙක්. ඕගොල්ලෝ අද බැලුවොත් මේ පුද්ගලයා මොකද්ද කරන්නේ? කොස් කියන එක අපිට අපේ රටේ තියෙන දෙයක්. ඉතින් මෙයා කරන්නේ මේ කොස් අරගෙන කොස් වලින් විවිධ වටිනාකම් එකතු කිරීමේ ක්‍රියාවලියක් කරනවා. අපි කියනවා මේ කොස් පෝෂ වගේ දෙයක් එයා ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ උපාධිධාරයා බලන විදිය වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ උපාධිධාරීන් අපිට බිහි කරොත් අපේ මං හිතන සමාජයෙන් ලැබෙන පිළිගැනීමත් වැදගත්. ඒකට ඔයගොල්ලන්ගේ අම්මා තාත්තා කියයි. ඔයත් බිස්නස් එකක් පටන් ගන්න. සමහරට රස්සාවක් කරන අතර අපිට පාර්ට් ටයිම් මේ ව්‍යාපාරය පටන් ගන්න පුළුවන්.
එහෙම කට්ටියකුත් ඉන්නවා. ඉතින් මම දකිනවා අපේ මේ නැගින පරපුරක් ඉන්නවා මේකට. ඒක තවදුරටත් අපි ඇත්තටම මේ අපි අවධාරණය කළා ඒගොල්ලන් පිළිගැනීමට ලක් කළ යුතුයි අසංග. අනිවාර්යයෙන්ම දැන් ව්‍යවසායකයා කියලා කියන කාරණාව තුළදී ව්‍යාපාරිකයා කියන කාරණාව තුළදී අපි තමයි අප විසින්ම ව්‍යාපාරිකයාව අපේ මට්ටමට ගෙන ඒමට අවශ්‍ය සියලු දේ වටපිටාව පරිසරයේ එකතු කරගත යුතුයි. කාලයක් ගත වෙලා ගියා තේරෙන්නේම නැතුව හැබැයි ඒ කෙටි කාලය තුළ අප තුළ විශාල විශ්වාසයක් ඇති වුණා කොහොමද අපි ව්‍යවසායකයෙක් වෙන්නේ කියලා. ඒ වෙනුවෙන් පළමු පියවර අදම තියන්න අපි ඒ වෙනුවෙන් මේ විශේෂ වෙලාව වටිනා වෙලාව වෙන් කරේ අපි තාම ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕනේ මොටු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික කළමනාකරණ පීඨයේ හිටපු අංශාධිපති ආචාර්ය දිනේෂ් සමරසිංහ මහත්මයාට අපේ ගෞරවය අපේ ස්තුතිය නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවා මාර්ග සංග. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.